හසන්ත මහත්තයා මේ අපි අද මේ ටෙලිවිෂන් ඉස්කෝලේට ආවා තාම නිදිත් දන්නේ නැහැ. හසන්ත මහත්තයා ડોක්ටර් ඔබතුමා ડોක්ටර් අයිබෝන් දොරමඩලාව නේද? නෑ හසන්ත මහත්තයා අර ටෙලිවිෂන් ඉස්කෝලේට නේද ආවේ? මේක ඕනේ අපි අර හැමදාම යන්නේ සෙනසුරාදා ඊරිදයි ටෙලිවිෂන් ඉස්කෝලේ. අමතක වුණානේ අනේ සමාවෙන්න මට මේ පොඩ්ඩක් අමතක වුණා අද ටෙලිවිෂන් ඉස්කෝලේ නේද? එහෙනම් අපි පටන් ගමු මේ අයිබෝන් වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. මුගක් වෙලාම නිදාගත්තා නෑ නේද? අපි ඇවිල්ලා කීපවතාවක් කතා කරා ඇහැරුන්නේ නෑ. කීප අනේ සමාවෙන්න. එහෙනම් ඉතින් අයිබෝන් මේ අයිබෝන් ටෙලිවිෂන් ඉස්කෝලේ මේ අපි නිින්ද ගැනම කතා කරමු නේද? ඒකද නිින්ද ගැනම කතා කරන්නේ හොඳයි වගේ මට හිතෙන්නේ අද පාඩම එහෙනම් අපි සිහිය නිින්ද සහ නිර්වින්දනය කියලා ගමු. ඉතින් කලිනුත් අපි මේ ගැන කතා කරන්නේ. ඉතින් අයිබෝන්ට ගෞරවයෙන් යුතුව පිළිගන්නවානේ සමාවෙන්න. වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා මනෝ චිකිත්සකවරයෙක් මනෝ උපදේශකවරයෙක් හැටියට ප්‍රකටයි. අපේ විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය තින්න අයිබෝන්ට ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියක්. ඒ වගේම පෙරවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරියක් හැටියටත් ක්‍රියා කරනවා. වෛද්‍යතුමා නිින්දෙන්ම පටන් ගමු නේද? ඔව් හසන්ත මහත්තයා නිින්ද ගැන අපි ගොඩාක් කතා කළ යුතු මාතෘකාවක්. මොකද දැන් අපි මේ ඉන්නේ ගොඩාක් කාර්යබහුල සමාජයක. දැන් අපේ අම්මලා වැඩිහිටියෝ අපේ සීයලා තාත්තලා ආච්චිලාගේ කාලේ මේ නිින්දට ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දවසේ වැඩ ටික කරලා ඉතින් සාමාන්‍ය විදියට ඔය 6-7 වෙනකොට කුප්පිලාම්පු ටික නිවාගෙන හොඳ සැප නිින්දක් ගත්ත අය. නමුත් දැන් හසන්ත මහත්තයා මම මේ ડોක්ටර් අමිලා අපි මේ ජීවත් වෙන සමාජයේ නිින්දට තමයි ලොකුම තර්ජනය තියෙන්නේ. අපි වෛද්‍යවරු හැටියට නිදා ගන්න හම්බෙන්නේ නැහැ සමහර දවස්වලට එළි වෙනකම් වැඩ. ඊළඟට අපේ ගත්තොත් එහෙම අපේ ගොඩාක් රාජ්‍ය සේවකයෝ, අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ, අපේ අත්‍යවශ්‍ය සේවාවල ඉන්න අය ශාල වශයෙන් නිින්දත් එක්ක ලොකු අරගල කරන අය. ඒ වගේම අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, අපේ දරුවෝ මේ අයටත් මේ නිින්දේ විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. නිසා මේ නිින්දේ විද්‍යාව ගැන අපි ටිකක් අද කතා කරමු කියලා අපි හිතුවා. දැන් ඊට අමතරව හසන්ත මහත්තයා දැන් අපිට දරුවෝ එනවා එක එක විදිහට නිදා ගන්න අය. දැන් සමහර දරුවෝ අපිට හම්බ වෙනවා දැන් දවල් වරුවේ හොඳට නිදාගෙන රෑ එළි වෙනකම් පාඩම් කරන ළමයි මට හම්බෙලා තියෙනවා. සමහර දරුවන්ට දැන් මේ දවස්වල හසන්ත මහත්තයා ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ WhatsApp වලින් උගන්වන වැඩේ. දැන් ඔන්න සමහර ඉස්කෝලවල 4ට පටන් ගන්නවා WhatsApp උගන්වන්න. ඔන්ලයින් උගන්වන්න පටන් ගන්නවා මේ e-learning. ඒතර මේ දරුවෝ එක දිගට දෙක දිගට උගන්වනම ටියුෂන් ගුරුවරු පටන් ගන්නවා හවස 4 ඉඳලා රෑ 8-9 විතර යනකම් ආයෙ උගන්වන්න. දැන් සමහර ළමයි මට හම්බෙලා තියෙනවා ප්‍රතිකාරවලදී උදේ 4ට හැරිච්ච ළමයා රෑ 9 වෙනකම් එක දිගට ස්ක්‍රීන් එකක් එක ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ළමයා පාඩම් කරන්න ටයිම් හොයා ගන්නකොට වෙන ප්‍රශ්නයක් ඇවිත්. සමහර ළමයි ස්ක්‍රීන් එක ළඟ නිදි. අර ලෙසන් එක යනවා ළමයා නිදි. ඉතින් ඒ වගේ හසන්ත මහත්තයා දැන් මේ නිින්ද හරි වැදගත් එකක් අධ්‍යාපනය කරන් යනකොට, රස්සාව කරන් යනකොට, අපේ සෞඛ්‍ය බේර ගන්නකොට. දැන් විශාල ලෝකේ පරිශ්‍රණ තියෙනවා නිින්දත් එක්ක දියවැඩියාව සම්බන්ධයක් තියෙනවා, හෘද වස්තුවේ ආබාධවල ලොකු සම්බන්ධයක් තියෙනවා, අපේ ශනිකව අපේ මිය යාමේ සම්බන්ධයක් තියෙනවා, ඊළඟට අර ඩිමෙන්ෂියා කියලා රෝගයක් තියෙනවා, ඊළඟට මානසික රෝගවල නිින්ද ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ කාර්යක්ෂමතාවයේ මානසික ආතතිය මේ හැම දෙයකම නිින්දේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒතකොට දැන් අපි නිදාගන්නේයි කියලා ඇහුවොත් දැන් කවුරු හරි හිතයි නිදියන්න ඕනද අප්පා ඔච්චරනේ මොකටද මේ නිදියන්නේ කියලා ඇහුවොත් ඇත්තටම අපි නිදියන්නේ මොකටද? මොනවද මේ නිින්දේ අවශ්‍යතාවය? දැන් හසන්ත මහත්තයා අපි කොච්චර ඇහැරිලා ඉන්න හැදුවත් අපිව අල්ලලා නිදි කරවනවනේ මොලේ නේද? මේ හේතුව තමයි දැන් අපි එක දිගට වැඩ කරගෙන යනකොට අපේ සෛල විඩාවටපත් වෙනවා. යම් කිසි විදිහක සමහර අම්ල හැදෙනවා, ඔක්සිජන් වල ගැටලු වෙනවා, ඊළඟට සෛල වල යම් ප්‍රශ්න එනවා. එතකොට මේවා නැවත ප්‍රතිස්ථාපනය කරගන්න, නැවත මේවා රිපෙයාර් කරලා මේවා ටිකක් හදාගෙන ඊළඟ දවසේ ඊළඟ වැඩවලට මිනිස්සයව සූදානම් කරගන්න මේ නිින්ද අත්‍යවශ්‍යයි. ඒ නිින්දේදී තමයි අපේ හෝමෝන පද්ධතිය වෙනස් කරලා ඊළඟට අපේ උෂ්ණත්වය ඇඟේ පොඩ්ඩක් අඩු කරලා අපේ තියෙන සෑහෙන්න ශරීරයේ වෙනස්කම් ටිකක් කරලා මේ අපේ මොලේ සහ අනිත් අවයව මොලේ විතරක් නෙමෙයි අනිත් සියලුම අවයව
ඊළඟ දවසට සූදානම් කරන්න මේ නිින්ද හරි වැදගත් කාරණාවක්. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොයි වෙලාවටද නිදාගන්නේ කියලා. දැන් අපි සමහර අය හිතනවා රෑ නිදි මරලා ඇරියස් එකට දවල් නිදියන්. දැන් ඒවත් ප්‍රශ්න තියෙනවා. දැන් අපි ආයුර්වේද විද්‍යාව ගත්තොත් හසන්ත මහත්තයා දවල් නිදා ගැනීම ගැන ඒගොල්ලෝ කියන්නේ ඊටාම වැරදි වැඩක් කියලා. ආයුර්වේද ශාස්ත්‍රයේ මම දන්න විදිහට. ඒගොල්ලෝ දවල් නිදා ගන්න එකට කැමති නැහැ. ඒ නිසා දැන් මේ නිින්ද වෙලාව කොහොමද අපි නිදාගන්නේ? ඊළඟට නිින්ද ගැන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කොච්චර වෙලා නිදාගත යුතුද එක එක වයස් කණ්ඩායම්. ගැන ඕන්න දැන් ලෝකේ ඇවිල්ලා තියෙනවා තව තර්කයක්. ඒ කියන්නේ දැන් කුඩාම දරුවෝ බිලිඳු දරුවෝ කොච්චර නිදා ගන්න ඕනද? අපි දැන් අවුරුදු 5-6 ළමයි කොච්චර නිදියන්න ඕනද? ඒ නිදා ගන්න ඕන ටයිම් එකක් ගැන දැන් ලෝකේ කතා කරලා දෙනවා. දැන් හසන්ත මහත්තයයි මායි අවම වශයෙන් කොච්චර නිදා ගන්න ඕනද කියලා දැන් ලෝක විද්‍යාවක් කතා කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ නිින්දේ අක්‍රමතාවයේ එන එක දැන් උදාහරණයක් ගත්තොත් ඔය සමහර පයිලට්ස්ලා ඒගොල්ලෝ දැන් මෙහෙන් රෑ නැග්ගාම සමහරලාට අරහේ යන්නේ වෙන වෙලාවක. එතකොට ජෙට් ලැග් කියලා එකක් එනවා. ඒගොල්ලන්ගේ ගුවන් නියමුවන්ට. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ වගේ අයට ඒතගොල්ලන්ගෙත් යම් කිසි සෞඛ්‍ය ගැටලු වෙන්න පටන් ගන්නවා මේ නිින්දත් එක්ක. රැකියාවේ ස්වභාවයත් එක්ක. ඊළඟට අපේ සිකියුරිටි වැඩ කරන අපේ මේ මහත්වරු ඒගොල්ලන්ගෙත් නිින්දත් එක්ක ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර රැකියා නම් නිදා ගන්නම දෙන රැකියත් ඇති. කාර්යාලේ තමයි නිදා ගන්න හොඳවතර කියලා හිතන්නේ. ඒ දවල්ට නිින්ද ගන්න සමහර රටවල ඉන්නවා කියනවා නේද? ඒ නිසා මට හිතෙන්නේ අර දැන් සමහර රැකියා මේ වල ඉතින් ඇත්තටම හැරිලා ඉන්න ඕනේ නිදා ගන්න නැහැ ඉන්නවා. නමුත් ඒ නිසා නිින්ද ගැන විද්‍යාව අපි කතා කරන ඉතාම වැදගත් වෙනවා. මොකද ඒක හැමෝටම අදාළ මාතෘකාවක් නිසා. දරුවන්ට විශ්වවිද්‍යාල විෂයන්ට හැමෝටම අදාළ මාතෘකාවක්. ඒ නිසා අපි මම හිතනවා ඕකේ මේ ඒකේ තියෙන විද්‍යාත්මක කාරණා කතා කරන්න හොඳම වෙන්නේ ડોક્ટર අමිලා. ඒ නිසා අපි එතුමියට බාර දෙමු ඒකේ විද්‍යාත්මක පදනම කොහොමද මේ නිදා ගන්නකොට මොළය ඇතුලේ මොකද වෙන්නේ අර මෙලටොනින් වගේ හෝමෝන කෝටිසෝල් වගේ හෝමෝන වලට මොකද වෙන්නේ නිින්දේ චක්‍ර මොනවද දැන් හඳුනගෙන තියෙනවා නිින්දේ තියෙනවා එක එක පැටර්න් හීන පේන්නේ කොහොමද නිින්දෙන් ඇහැරෙන්නේ ඇයි ගොරවන්නේ ඇයි දැන් ඔබතුමා හැහෙන වෙලා ගෙරෙව්වා අපි එනකොට මෙතන ඇයි දැන් මේ ඔබතුමා ගෙරෙව්වේ ඇයි මේ දවල්ට මිනිසුන්ට නිින්ද යන්නේ ඇයි පොඩ පාඩම් කරනකොට ළමයින්ට නිින්ද යන්නේ ඉතින් මේවා ගැන අපිට ගොඩාක් කතා කරන්න පුළුවන් හොඳයි ගොරෝ ළමනේ පටන් ගත්තේ නේද වෛද්‍යතුමී ඔව් දැන් අපි මේ කතා කරගෙන යන්නේ දැන් නිින්ද කොහොමද මේ පාලනය වෙන්නේ නේ අපි කිව්වා දැන් සමහරක් වෙලාවට අපි කොච්චර නිදි මරාගෙන ඉඳ හැදුවත් අපිට කියනවා නෑ නෑ නිදියන්න ඕනේ කියලා. මොලෙන්ම කියනවා නිදියන්න ඕනේ කියලා. ඒතකොට මේ නිින්ද කියලා කියන්නේ ඇත්තටම මොන්නවත්ම මොලේ සිද්ධ වෙන්නේ නැති ක්‍රියාකාරීත්වයක් නැතිම අවස්ථාවක් නෙමෙයි. ඇත්තටම මොලේ යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මේ නිින්ද කියන එක පාලනය කරලා දෙන්නේ මොලෙන්ම තමයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේකේ අපි පෙන්නනවා මේ නිින්ද කොහොමද අපි කියනවා සර්කේඩියන් රිද්ම්. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙනවා බයොලොජිකල් ක්ලොක් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා අපේ ඇඟේ. ඉතින් මේකෙන් තමයි කියන්නේ හරි මේ වෙලාවට නිදියන්න ඕනේ. මේ වෙලාවට හැරිලා ඉන්න ඕනේ කියලා. මේකට ප්‍රධානම සාධකය තමයි හිරු එළිය. ආලෝකය කියන එක. ඒකට අපේ ඇහැට ආලෝකය එනකොට මේ දවල් කාලේ උදේවරුේ අපිට මේ ආලෝකය එනකොට මේ ආලෝකයේ පිළිබඳ පණිවිඩ අරගෙන යනවා හයිපොතැලමස් කියලා මේ හඳුන්වන මේකේ මේ රූප සටහනේ න රතු පාටින් පෙන්නලා තියෙනවා. මෙතන තියෙන යම් අවයවයක් කරා මේගොල්ලෝ මෙතෙන්ට මේක ආපුවාම ඒගොල්ලෝ කරනවා මේ පයනියල් ග්ලෑන්ඩ් එකක් කියලා තියෙනවා. මේකෙන් තමයි මේ මෙලටොනින් කියන හෝමෝනේ නිපදවන්නේ. ඉතින් මේ මෙලටොනින් හෝමෝනේ තමයි අපේ නිින්ද පාලනය කරන අපිට වැදගත්ම වෙන හෝමෝනය. ඉතින් හිරු එළිය තියෙන වෙලාවට කරන්නේ මේ එන ආලෝකයේ පිළිබඳ පණිවිඩය ඇහෙන් එන පණිවිඩය මෙලටොනින් හෝමෝ පණිවිඩය අරගෙන මේ මෙලටොනින් හෝමෝනය නිපද වෙන එක අඩු කරනවා. මෙලටොනින් හෝමෝනය තමයි නිින්දට අවශ්‍ය. ඒතකොට මේ හෝමෝනය අඩු වෙන හින්දා නිින්ද නැතුව යනවා. හැබැයි රාත්‍රී කාලයේ වෙනකොට මේ ආලෝකය නැති වෙලා යනකොට රාත්‍රී අඳුරු බව එනකොට නැවතත් මොකද වෙන්නේ මේ මෙලටොනින් කියන එක ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. ඒතකොට මෙලටොනින් වල ක්‍රියාකාරීත්වය නැවතත් ආපුවාම අපේ නිින්ද ඇති වෙනවා. නැවතත් පටන් ගන්නවා. ඉතින් දැන් මේ මම මුලින් කිව්වා මේ නිින්ද කියන එක ගත්තම මොලේ යම් යම් ක්‍රියාකාරීත්වයන් වෙනවා කියලා. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මොලේ
විවිධ ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා විද්‍යුත් මේ මොලේ තියෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන මොලේ මේ නින්දේදී මොකද්ද වෙන්නේ කියලා හොයාගෙන තියෙනවා. එතකොට අපි මේ මොලේ සිද්ධ වෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳ වැඩියෙන් කතා කරමු. මම ඒකට මේ අපේ බෝඩ් එක ළඟටම ගිහිල්ලා කතා කරන්න. එතකොට මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මොලේ තියෙන මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳ බලන එක අපි කියනවා EEG කියලා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝඑන්කෙෆලෝග්‍රෑම් කියලා කියනවා. මෙන්න මේ පරීක්ෂණය මගින් තමයි මේ මොලේ සිද්ධ වෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වය පිළිබඳව විද්‍යාඥයෝ කතා කරන්නේ. මේ විශේෂයෙන්ම නිින්ද පිළිබඳ විද්‍යාඥයෝ මේ ගැන කතා කරන්නේ. එතකොට මේ නිින්ද ඇත්තටම අවදි දෙකක් තියෙනවා. නිින්දේ ප්‍රධාන අවදි දෙකක් තියෙනවා. මේක අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා non REM sleep සහ REM sleep කියලා. මම මේක මොකක්ද කියලා කියන්නම්. එතකොට මේ REM කියලා වචනෙන් කියන්නේ අපේ නිින්දේ එක අවස්ථාවක් තියෙනවා ඇස් නිතරම වේගයෙන් චලනය වෙන. එතකොට ඇස් නිතරම වේගයෙන් චලනය වෙන නිින්දේ අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වේගයෙන් චලනය නොවන අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් අපි නිදා ගන්න කියලා ඇඳට ගියපුවාම පළවෙනි විනාඩි 5 විතර මේ අවදි අවස්ථාවේ ඉඳලා නින්දට නැවත වැටෙන අවස්ථාව මේ non REM sleep එකේ පළවෙනි අවස්ථාව stage 1 කියලා හඳුන්වනවා. මෙන්න මේකෙදි අපි විනාඩි 5ක් විතර වගේ මේ අවස්ථාවේ ගත කරනවා. ඕගොල්ලන්ට සමහර විට දැනිලා ඇති නින්දට ගියපු ගමන් එකපාරටම ඇඳෙන් වැටෙනවා වගේ දැනිලා ඇති. එකපාරටම නිකන් ගැස්සීමක් ඇති වෙනවා වගේ දැනිලා ඇති. මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ මේ නින්දේ මෙන්න මේ පළවෙනි විනාඩි 5 ඇතුළතදී. මේ පළවෙනි විනාඩි 5 ඇතුළතදී අපි කවුරු හරි ඇහැරෙව්වොත් එහෙම ඒගොල්ලෝ කියයි මට නින්ද ගියේ නෑ. නින්ද ගියා කියලා මතකයක්වත් නෑ කියලා. මේ අවස්ථාවේ තියෙන විශේෂ ලක්ෂණය. එතකොට දෙවෙනි අවස්ථාවට යනකොට මේ non REM sleep එකේම දෙවෙනි අවස්ථාව මේකට යනකොට දැන් අපේ ඇඟ තවත් ටික මොලේ ක්‍රියාකාරීත්වය චුට්ට අඩු වෙලා දැන් මේ නිින්ද තවත් ගැඹුරු වෙනවා. deep sleep එකට යනවා. හෘදේ වස්තුවේ හෘද ස්පන්දන වේගය අඩු වෙනවා. අපේ බොඩි එකේ ටෙම්පරේචර් එක අඩු වෙනවා. ඒ වගේම මොලේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒකට මේක තමයි මේ stage 2 sleep එකේදී වෙන්නේ. ඒ කියන්නේ අපිව තව දුරටත් ගැඹුරු නිින්දකට අරගෙන යනවා. ඉතින් මේ නිින්ද අවස්ථාවෙත් විනාඩි 20ක් විතර වගේ කාලයක් අපි ගත කරනවා. ඊට පස්සේ අපි යනවා stage 3 කියන එක. මේකට අපි කියනවා deep sleep. මේක තමයි ගැඹුරුම නිින්ද අවස්ථාව. මේකට අපේ තව මොකද මොලේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩුයි මේ අවස්ථාවේදී. ඒ හින්දා මේකට කියනවා slow wave sleep කියලාත් කියනවා. ඉතින් මේ අවස්ථාවේදී මොලේ ක්‍රියාකාරීත්වය ගොඩක් අඩු අවස්ථාවක්. ඉතින් මේක තමයි ඇත්තටම නිින්දේ ගොඩාක්ම වැදගත්ම අවධිය. මොකද අපි දැන් මේ අපේ චමින්ද කතා කරා කිව්වා මේ නිින්ද අවශ්‍යයි. අපේ ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි දවල් කාලේ ගබඩා කරගන්න දත්ත ටිකේ මතකය තැම්පත් කරගන්න මේ නිින්ද අවශ්‍යයි. ඒකට අපේ ඇඟේ තියෙන අවයව සහ මොලේ නැවත පොඩ රිෆ්‍රෙෂ් කරලා ගන්න නේ නැවුම් කරලා ගන්න මේ නිින්ද අවශ්‍යයි. මේ වැඩ කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ මෙන්න මේ ඩීප් ස්ලීප් කියන අවස්ථාවේ. ඉතින් මේ නිින්ද හරිම වැදගත් අවස්ථාවක්. එතකොට දැන් මේ නිින්දේ මොලේ ක්‍රියාකාරීත්වය හොඳටම අඩු වුණාට මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අහලා ඇති සමහර විට මේ නිින්දෙන් ඇවිදිනවා කියනවානේ. කට්ටිය සමහරක් වෙලාවට කියනවා නිින්දෙන් කතා කරන අවස්ථා තියෙනවා. නිින්දෙන් ඇඳ තෙමන අවස්ථා තියෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නිින්දේ මෙන්න මේ අවස්ථාවේදී ගැඹුරු නිින්ද අවස්ථාවේදී. ඊට පස්සේ අපි යනවා දැන් මේ විදිහට ගිහිල්ලා ඔන්න අපි දැන් ඊළඟට එනවා මේ REM sleep කියන එකට. මේකෙදි අපේ ඇහැ දිගටම චලනය වෙනවා මේ REM sleep කියන අවස්ථාවේදී. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ නැවතත් මේ මොලේ ක්‍රියාකාරීත්වය ආයෙමත් එනවා. මොලේ ක්‍රියාකාරීත්වය ටිකක් වැඩි, ඇස් අහට මෙහෙට යනවා. හැබැයි අපේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය හොඳටම අඩු වෙනවා. මෙන්න මේ නිින්දෙදි තමයි අපි සිහින දකින්නේ. මෙන්න මේක තමයි සිහින දකින අවස්ථාව. මෙන්න මේ සිහිනවලදී හිතන්න අපි හීනෙන්
කාට හරි ගහන්න එහෙම ඕන උණයි කියලා මේ වෙලාවේ මාංශපේශීත් වැඩ කරොත් එහෙම වටේ ඇඳේ නිදාගෙන ඉන්න අයටත් ගහන්න පටන් ගන්නවා. ඉතින් හීනෙන් ගුටි කන්න වෙනවා. හීනෙන් ගුටි කන්න වෙන අවස්ථාවක් වෙනවා. ඉතින් ඒකින්ද මේක ඉතින් මේ වෙලාවේදී ඇස් නිතරම චලනය වුණත් මොලේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩියෙන් තිබුණත් අපේ මාංශපේශීන් වල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඇත්තටම මේ නිින්දෙදි වෙන්නේ. මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මෙන්න මේ කාලය මෙන්න මේ සම්පූර්ණ 1 2 3 ඊට පස්සේ REM sleep එක. මේ සයිකල් 4ක් තියෙනවානේ. මෙන්න මේ සයිකල් 4 මේක මේ චක්‍රයක් විදිහට යන්නේ. 1න් 2ට යනවා 2න් 3ට යනවා ආය REM sleep කියන එකට යනවා ආයෙම චක්‍රය පටන් ගන්නවා. එක චක්‍රයක් පවතින්නේ විනාඩි 90ක් විතර කාලයක්. විනාඩි 90කින් විතර නැවතත් ආයෙ චක්‍රයක් පටන් ගන්නවා. මෙන්න මේ විදිහට යන සයික්ලිකල් චක්‍රානුකූල අවස්ථාවක් තමයි නිින්ද කියලා කියන්නේ. ඒකට නිින්ද කිව්වහම ඇත්තටම අපේ මොලේ ලොකු වැඩ කොටසක් සිද්ධ වෙන අවස්ථාව. විද්‍යුත් ක්‍රියාකාරීත්වයකුත් වෙනවා. නැවත මොලේ නැවුම් කරගන්න අවස්ථාවකුත් වෙනවා. අපි දවල් කාලේ තිස්සේ පණිවිඩ ලබාගත්ත මේ මෙමරි කොන්සොලිඩේෂන් කියන එක කියන්නේ මතකයන් ගබඩා කරගන්න, ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න. මේ සියලුම දේවල් වෙන්නේ මෙන්න මේ REM sleep, non REM sleep කියලා මාරුවෙන් මාරුවට මේ නිදා ගන්න එකෙන් තමයි. සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී නම් කියලා සින්දුවක තියෙනවා නේද? ඒක හීනෙන් පේනවා නම් නැගිටින්නවත් නැහැ කියලා කියන්නේ. හීනෙන් Tamanට ඕනම පේනවාද කියලා අපි වෙනම කතා කරමු. කියන්නේ Tamanට මතක තියෙන අය හිතේ ඇඳුණු රූප හීනෙන් පේනවාද? ඒ මොකද කියලාත් අපිට කතා කරන්න හැකියාව තියෙනවා. අපි කතා කරන්නේ සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැන. ඔබ දන්නවා මේ සතියේ පටන් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනේ අලුත් වැඩක් පටන් ගත්තා. ටැග්ගක් පිරිනමනවා. ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන ඇසුරින් අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවලා වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්න පුළුවන්. මම මතක් කරන්නම් මේ ප්‍රශ්නය නැවතත්. ප්‍රශ්නෙට උත්තරේ නම් මේ වෙනකොටම කියවිලා ඇති කියලා හිතනවා. හොඳට අහගෙන හිටියනම් තමයි ඒක මතක තියෙන්නේ. මේ අතරින් නිින්ද සහ මතකයේ සඳහා වඩා වැදගත් හෝමෝනේ කුමක්ද? A cortisol, B adrenaline, C melatonin, D thyroxine. මේ හතරෙන් එකක් තමයි මේ හෝමෝනය. අර ඉංග්‍රීසි අකුරු විතරක් එවුවාම ඇති පිළිතුර හැටියට මේ විදිහට එවන්නේ ITN ස්පේස්, ඒ කියන්නේ ඉඩක් තියලා TS ස්පේස්. ඊට පස්සේ නිවැරදි පිළිතුර 9922ට SMS කරන්න ඕනේ. 9922ට තමයි SMS කරන්නේ. නිවැරදි පිළිතුරු අතරින් එකකට අපි වටිනා ලැප්ටොප් පරිගණකයක් පිරිනමනවා. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහායි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැනයි අප කතා කරමින් ඉන්නේ. වෛද්‍යතුමාව ඇත්තටම නිදාගෙන ඉන්න කෙනෙක් නම් මොන හරි කරලා හැරවන්න පුළුවන්ලු. වතුර බාල්දියක් හරි ගහන්න බැරිය කොනිත්තලා හරි හැරවන්න පුළුවන් කොහොම හරි කරලා. හැබැයි බොරුවට නිදාගෙන ඉන්න එක නම් මක්කොල්ලවත් හැරවන්න බැලු. නිදාගෙන ඉන්නේ බොරුවට නම් මොනවා කොල්ලවත් ඇරවන්න බෑ කියලා කියනවා. අපි නිින්ද ගැන කතා කරමු. ඒ අතරේ මතකය ගැනත් කතා කරන්න එපා නේද වෛද්‍යතුමා? ඔව් හසන්ත මහත්තයා මං හිතන්නේ දැන් අපේ විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරානේ දැන් හරිම ලස්සනට දැන් අර නිින්දේදී මොලේ සිද්ධ වෙන විද්‍යුත් ක්‍රියාකාරීත්වය. ඒ වගේම දැන් අපි දැන් කතා කරා ඇයි අපි නිදියන්න ඕන කියන කාරණාව මම අර හඳුන්වා දීමේදී පොඩ්ඩක් මතක් කළා. හැබැයි හසන්ත මහත්තයා දැන් මෙතන ඊටාම වැදගත් දෙයක් තියෙනවා. නිින්ද කොහොමද මේ මතකයට බලපාන කියන කාරණාව. දැන් අපි අර ගියවර වැඩසටහනෙත් අපි ඔක ටිකක් කතා කළා. දැන් ඇත්තටම මෙතන ලස්සන වැඩක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අපි දවස පුරාම දැන් අපි ගිහිල්ලා අපේ දරුවෝ අපි දන්නවා දෙමව්පියෝ සියලු දෙනා මහන්සි වෙනවනේ හසන්ත මහත්තයා වැඩ කරනවා, පාඩම් කරනවා, මේ සියල්ල කරනවානේ. එතකොට දැන් මේ දත්ත මම අර ගියවර කතා කරා මේක සිස්ටම් තුනකින් නැත්තම් ක්‍රමවේද තුනක් ඔස්සේ ගිහිල්ලා මොළය ඇතුලේ ගබඩා වෙනවා. අර මෙවලම් සහ උපකරණ ගැන කතා කරපු එකේ බැලුවොත් ඒගොල්ලන්ට තේරෙයි. එතකොට දැන් මේ දත්ත ගෙනහල්ලා මොළය ඇතුලේ ගබඩා වෙලා දැන් මේක අර ස්ථාවර වෙන ක්‍රියාවලිය අපි විද්‍යාත්මකව හඳුන්වන වචනේ තමයි මේ මෙමරි කොන්සොලිඩේෂන් කියන වචනේ. මෙමරි කොන්සොලිඩේෂන් කියන්නේ ඒක තමයි. ඇත්තට මෙමරි කොන්සොලිඩේෂන් කියලා කියන්නේ අසත් මහත්තයා දැන් අර අපි දැන් පාඩම් කරපු දත්තයක් අර මොළය ඇතුලේ සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒක අවශ්‍ය වෙලාවට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. දැන් මෙන්න මේ මෙමරි කොන්සොලිඩේෂන් කියන එක. ඇත්තටම මෙමරි කොන්සොලිඩේෂන් කියන එක අපේ දරුවෝ දන්නවා මේක ඇත්තටම වෙන්නේ දැන් අර අපි උපාගමය කියන එකක් අපි
මේ දරුවන්ට අපි ඉගැන්නුවා අපේ තිස්ස ජනනායක මහත්තයා කීප වතාවක් මේ උපාගමය ගැන. එතකොට මේ උපාගමවල තියෙනවා ප්‍රශ්නයක් ගැටලුවක් මෙමරි කොන්සොලිඩේට් වෙනකොට මේ උපාගමවල හැඩේ වෙනස්කම් සිද්ධ වෙනවා. මේක එක එක කෑලි ඇවිල්ලා වෙනස්කම් වෙනවා. විද්‍යුත් වශයෙන් මේකේ වෙනස්කම් වෙනවා. ඊළඟට උපාගම්වල රසායනික වශයෙන් වෙනස්කම් වෙනවා. අන්නේ කියලු කාරණාවල එකතුවෙන් තමයි මේ මෙමරි කොන්සොලිඩේෂන් කියන වැඩේ වෙන්නේ. ඒතකොට දැන් මේක වෙන්නේ නිදාගත්තට පස්සේ. මේක තමයි ඊටාම වැදගත් කාරණාව. දැන් නිදාගත්තට පස්සේ තමයි මේ වැඩේ වෙන්නේ. මෙමරි කොන්සොලිඩේෂන් වෙන්නේ. ඒතකොට දැන් දරුවෝ බලන්න හසන්ත මහත්තයා කරන වැරදි වැඩ තමයි රෑ පාඩම් කරනවා මේ 12න් පස්සේ. එතකොට දැන් නිින්දේදී තමයි මෙමරි ගබඩා කරන්න වෙන්නේ. හැබැයි ගබඩා දැන් පාඩම් කරපුවා හිටින්නේ රෑ 12න් පස්සේ පාඩම් කරනවා. ඉතින් ඒ නිසා දැන් දරුවෝ කරන්න ඕන දේ තමයි ඊටාම වැදගත් කාරණාව දැන් පාඩම් කරන දේවල් ටික ගබඩා කරගන්න අවශ්‍ය නම් එයා කළ යුතු දේ තමයි ඇති වෙනකන් ඒ පාඩම් කරලා ඊට පස්සේ නිදා ගන්න ඕනේ. එහෙනම් අපි දරුවන්ට දෙන උපදේශය තමයි ඔබ නිදා ගන්න ඕනේ සාමාන්‍යයෙන් 11:00 වෙනකොට. සාමාන්‍යයෙන් දැන් මේකත් එක්ක සම්බන්ධ විශේෂ හෝමෝනයක් ගැන අපේ අමිලා වෛද්‍යතුමිය කතා කළා. මම හිතන්නේ අපි රූපේ පොඩ්ඩක් මතක් කරමු ආපහු ඒ රූපේ දැම්මොත් ඔබට දකින්න නැති අර මෙතන අර දැන් මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවනේ හසන්ත මහත්තයා සූර්යාලෝකේ. දැන් සූර්යාලෝකය දැන් අපේ අමිලා වෛද්‍යතුමිය පෙන්නුවා බයොලොජිකල් ක්ලොක් එකක් තියෙනවා කියලා. බයොලොජිකල් ක්ලොක් එකක්. ඒතරේ බයොලොජිකල් ක්ලොක් එකෙන් අපේ ඇහෙන් ගිහිල්ලා අර හයිපොතැලමස් මත තිබෙන විශේෂ න්‍යෂ්ටියක් තියෙනවා එතන පොඩි න්‍යෂ්ටියක්. ඒ න්‍යෂ්ටියෙන් තමයි උද්දීපනය දෙන්නේ පයිනයිල් ග්‍රන්ථිය නැත්නම් පීනයිල් ග්‍රන්ථියට උත්තේජනයක් දීලා මෙලටොනින් කියන හෝමෝනය හදනවා. ඒතරේ මෙලටොනින් කියන හෝමෝනය ස්‍රාවය වෙන්න පටන් ගන්න ඔය හවස 6:00 විතර ඉඳලා ස්‍රාවය වැඩි වේගෙන් එනකොටම අපේ දැන් කෝටිසෝල් වගේ හෝමෝන කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් අපිව කාර්යක්ෂම කරගෙන අපිව අවදි කරගෙන ඉන්න හෝමෝන වගේක් තියෙනවා. ඇඩ්‍රිනලින් කෝටිසෝල් වගේ හෝමෝන. ඒ හෝමෝන වල සාන්ද්‍රණය ක්‍රමානුකූලව ටිකක් අඩු වෙන්න බලනවා දැන්. ඒතර මෙලටොනින් වැඩි වෙනවා. ඒතර මෙලටොනින් වලින් තමයි අර මොලේට අවශ්‍ය උද්දීපනය දීලා කොන්සොලිඩේෂන් හොඳට කරලා අරව ගබඩා කරලා මේ වැඩේ කරගන්න. දැන් හිතන්න මේ වෙලාවට දැන් හසන්ත මහත්තයා අපි ගියවරත් මේ ගැන කතා කරා මේ මෙලටොනින් කියන හෝමෝන් එක සම්බන්ධ වෙනවා ලයිට් එක්ක. අපේ ආලෝකයත් එක්ක. දැන් විද්‍යාඥයෝ විශාල වශයෙන් පර්යේෂණ කරලා තිනවා බ්ලූ ලයිට් ගැන. නිල් පාට එළිය. දැන් ඒවා තියෙනවා කියලා හොයාගෙන තිනවා විශේෂයෙන්ම ටැබ් වල තිර, පරිගණකවල තිරේ, අපේ ටෙලිවිෂන් වල තියෙන තිරේ, ඊළඟට අපේ ජංගම දුරකථන තිරේ, මේ ෆ්ලොරසන්ට් බල්බ් වල ඒවැ තිර මේ එන ආලෝකේ මේවා තියෙනවා කියලා හඳුනගෙන තියෙනවා. එතකොට දැන් ලෝකේ හදාගෙන එනවා නිර්ණායක ගයිඩ්ලයින්ස් කියලා අපි කියනවා. දැන් කොහොමද ඔබ මේ ආලෝකය පාලනය කරගන්නේ? මොකද නිල් ලයිට් දැන් ඔය අලුත් විද්‍යුත් උපකරණ වල හසන්ත මහත්තයා දැකලා ඇති බ්ලූ ලයිට් ෆිල්ටර් කියලා එකක් දාලා තියෙනවා. ඊළඟට කණ්ණාඩි හදනවා. ඒ මොකද ඒකේ කාරණා දෙකක් අපි ගියවරත් කිව්වා මෙලටොනින් කියන හෝමෝන් එක සංවේදී වෙලා මෙලටොනින් ප්‍රමාණය අඩු වෙනවා බ්ලූ ලයිට් වැඩි වුණොත්. ඒ නිසා අර දරුවෝ රෑ පාඩම් කරන එක ලයිට් එක්ක ඊටාම නරක වැඩක් වෙනවා එතනදී. හැබැයි අපිට බ්ලූ ලයිට් කපලා බ්ලූ ලයිට් වල ප්‍රමාණය අඩු කරලා ඊට වඩා ඩිම් ලයිට් එකක් අරගෙන දැන් අලුතෙන් හඳුන්වලා දෙනවා ඒ දැන් එක එක ටැබ් වල තියෙන මේවල ඩිම් ලයිට් දැන් අපිට ඇත්තටම කියවන්න වෙනවනේ හසන්ත මහත්තයා දැන් අපිට මේ දවස්වල වැඩ කරන්න වෙන්නෙම විද්‍යුත් උපකරණත් එක්ක. ඒ නිසා අපිට ලැප්ටොප් වල වැඩ කරන්න වෙනවා. හැබැයි අපි ලැප්ටොප් වල වැඩ කළොත් බ්ලූ ලයිට් කපාගෙන ඔය කියන හානිය අවම කරන්න පුළුවන්. හැබැයි මෙතන එන්ටර්ටේන් කරන්න ගියොත් දැන් අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ළමයි මේ පාඩම් කළා දැන් පාඩම් කළා එන්ටර්ටේන්මන්ට් කරන්න පටන් ගන්නවා 10න් පස්සේ. එතකොට දැන් එන්ටර්ටේන් කරන්න බෑනේ අර ලයිට් හරියට නැතුව.
ටීවී එකේ ලයිට් ඔක්කොම අරගන්න වෙනවා අපිට. එතකොට මොකද වෙන්නේ? ළමයින්ට අන්න දැන් පාඩම් කරපු වෙලාවේදී දැන් ළමයි ඒක තමයි වැරද්ද කරන්නේ. දැන් ඒගොල්ලෝ හොද්දට පාඩම් කරලා මහන්සි වෙලා දැන් අපි කරන්නේ නිදිය ගන්න එකනේ. දැන් ළමයි කරන්නේ මොකද්ද? අද සෑහෙන පාඩම් කරා කියලා රැයට චිත්‍රපටියක් එහෙම බලලා හොද්දට ගේම් ගහලා රැය 12ට එකට නිදා ගන්න පටන් ගන්නවා. දෙකේ කරුණු දෙකක් තියෙනවා. දැන් අපි හිතමු බය හිතෙන චිත්‍රපටියක් අපි බලනවා. බය හිතෙන චිත්‍රපටියක් බලනකොට මොකද වෙන්නේ? අර ඔක්කොම කෝටිසෝල් හෝමෝන, ඇඩ්‍රිනලින්, නොරැඩ්‍රින් වගේ හෝමෝන, අර ස්ට්‍රෙස් එකට අදාළ හෝමෝන ඔක්කොම වැඩි වෙනවා දැන්. දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකද වෙන්නේ? ආපහු මෙලටොනින් අඩු වෙනවා. ඉතින් මේක අවසාන ප්‍රතිඵලය වෙන්නේ හසන්ත මහත්තයා මෙමරි කොන්සොලිඩේෂන් කියන එක වෙලා නැහැ. ඒ නිසා දැන් අපේ දරුවෝ හරියට මේක කල්පනා කරන්න ඕන. දැන් අපිට විද්‍යුත් උපකරණ එක්ක ජීවත් වෙන්න වෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඒක ගැන කතාවක් නෑ. ඒක අපි තාක්ෂණයත් එක්ක යා යුතුයි. හැබැයි මේවා ගැළපෙන පරිදි පාවිච්චි කිරීම සඳහා මේ ලැප්ටොප් එක අපිට හරි ප්‍රයෝජනවත්. දැන් හසන්ත මහත්තයා මම පාවිච්චි කරන ලැප්ටොප් මේ අපි පාවිච්චි කරන දුරකථන හරි වැදගත්. අපි මේ කරුණු හොයාගත්තේ නැහැ. නැත්තම් අපි කොහෙද මේ ඇමරිකන් ඇකඩමි ඔෆ් ස්ලීප් මෙඩිසින් හොයන්නේ? ඇමරිකාවේ යන්නේ දැන්. නිසා අපිට දැන් මේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය කරන පරීක්ෂණ අපි හොයාගන්නේ මේ අන්තර්ජාලය හරහා. ඒ නිසා අපිට ඒව ගැන වාදයක් නැහැ. ඒතර මම දෙන අවවාදය මෙච්චරයි. මේවා ගැළපෙන පරිදි යොදා ගැනීම සඳහා අපි දරුවෝ දැනුවත් වෙන්න ඕන. දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕන. ඒ නිසා අපි දරුවන්ට කියමු ඔබ පාවිච්චි කරන්න මේ දේවල්. ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ වඩා හොඳයි මේ විද්‍යුත් උපකරණ වලින් ටිකක් රාත්‍රී කාලෙට අයින් වෙනවා නම් එන්ටර්ටේන්මන්ට් වැඩවලින්. කියන්නේ චිත්‍රපටි බලන ඒවා, ගේම් ගහන ඒවාෙන් දරුවෝ රාත්‍රියට අයින් වෙන්න ඕන. හැබැයි ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු කරන්න. හැබැයි එතනදිත් ඔබ පරිස්සම් වෙන්න ඕන අර බ්ලූ ලයිට් එක. එහෙම නැත්නම් ඩිම් ලයිට්. දැන් ෆ්ලොරසන් ලයිට් දාන එකත් එච්චර හොඳමදි කියලා කියන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් ඩිම් ලයිට් එකක් එක්ක නිල් ආලෝකයේ අඩු. දැන් අනිත් එක නිල් ආලෝකයේ ඊළඟ වැදගත් දෙයක් හොයාගෙන තිනවා. අර මොලේ ඇතුලේ ගිහිල්ලා අපි දැන් අපි දන්න ඕනම උත්තේජයක් ඇහි තියෙන දෘෂ්ටි විතානේ. ඒ දෘෂ්ටි විතානේ ගිහිල්ලා ඒ ආලෝකයේ වදින තැනටත් හානි වෙන්න පුළුවන් කියලා. ඒ නිසා බ්ලූ ලයිට් ගැන අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න විශාල වශයෙන් පරීක්ෂණ විවිධ විශ්වවිද්‍යාලවල කරලා තියෙනවා. ඒ නිසා මට හිතෙනවා හසන්ත මහත්තයා මේවා නිନ୍ଦ මෙලටොනින් සහ මේ ගැනත් අපි දැනුවත් වීම වැදගත් කියලා. වෛද්‍යතුමියනි ඔය නිନ୍ଦ ගැන කතා කරද්දී සමහරුන්ට ඇඳක් දැක්ක හැටි නිදිමත එනවා. හොරෙන් බලනවා ඇඳ දිහාත් මේ වෛද්‍යතුමා හැම කරලා පෙන්න. හොරෙන් බලලා හැටි ඇඳ දිහා වඩක් කරලා. ඇඳක් දැක්කහම නිදිමත එන අය ඉන්නවා. සමහරුන්ට නිදා ගන්න ඇඳක්ම ඕන. නිකම්ම ඇඳක් තිබ්බට බෑ ලස්සන කොට්ටයක් ඕන. හොඳට රෙද්ද දාලා පිළිවෙලට තිබ්බාම තමයි එයාට නිදිමත එන්නේ පරිසරය. අර කිව්වා වගේ ආලෝක තත්ත්වය හොඳට ලයිට් දාගෙන නිදා ගන්න බෑ සමහරුන්ට. කරවල වෙන්න ඕන. සමහරුන්ට නම් ගහක් ගලක් උඩ වුණත් කමන්නේ නිින්ද යනවා ආයේ නෑ. මක් කොල්ලවත් ඇහැරවන්න බැරුව ගස් උඩ හිටන්නේ නිදා ගන්න පුළුවන්. ඒ විතරකයි ගෝරෝනවා. ගලයි ගෝරෝනවා කියන්නේ ගහක් ගලක් උඩ වුණත් නිදාගෙන ගොරෝනා ඉන්නවා. ඔය ගෙරවිල්ල ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකටද හැබැයි ඔය ගොරවන්නේ? ඔව් දැන් හොඳ තැනකට තමයි ආවේ හසන්ත මහත්තයා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගොඩක් දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේ නිින්දෙන් ගොරවන්නේ ඇයි කියන එක. ඉතින් මේ නිදාගත්තාම මම අර මුලින් කතා කරා මාංශ පේශීන් පොඩ්ඩක් ලිහිල් වෙනවා කියලා නිින්දෙදී. ඉතින් මේ මාංශ පේශීන් ලිහිල් වුණාම අපේ ශ්වසන මාර්ගයේ ආශ්‍රිත මාංශ පේශීනුත් මේ විදිහට ලිහිල් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ලිහිල් වෙච්ච ශ්වසන මාර්ගයේ තියෙන මාංශ පේශීන් එකට එකතු වුණොත් එහෙම අපි මේ හුස්ම ගන්න මාර්ගය පටු වෙනවා. අපි මේ රූප සටහනට යන්න පුළුවන් නම් මේ රූප සටහනේ පෙන්නනවා පළවෙනි රූප සටහනේ සාමාන්‍යයෙන් අවදි වෙලා ඉන්න කෙනෙක්ගේ රූප සටහනක් එක මේ ශ්වසන මාර්ගයේ තියෙන මාංශ පේශීන් හොඳට ක්‍රියාකාරී වෙලා තියෙන්නේ මේ ශ්වසන මාර්ගයේ ඇරිලා තියෙන්නේ. එතකොට ඒකට හුස්ම ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කට දිගේ ඒ වගේම නාසය දිගේ පෙනහළු වලට මේ ගමන් කරනවා වාතය සහ ඔක්සිජන්.
අපේ දෙවෙනි අවස්ථාවේ මේ හොඳටම නිින්ද ගිහිල්ලා මේ ශ්වසන මාර්ගයේ තියෙන මාංශ පේශි ලිහිල් වෙලා ඒව එකට එකතු වෙලා දැන් මේ ශ්වසන මාර්ගය අවහිර වෙලා පටු වෙලා තියෙන්නේ. දැන් මේ හුස්ම ගන්න ඔක්සිජන් සහ වාතය මොළයට යන්න අපහසු වෙලා තියෙනවා. දැන් මේ පටු මාර්ගයක් දිගේ තමයි මේ ඔක්සිජන් සහ වාතය යන්නේ. අපි දන්නවා විසිල් කරන්නේ කොහොමද? පොඩි විසිල් කරනකොට අපි පොඩි නැරෝ පටු මාර්ගයක් ඔස්සේ තමයි මේ ගමන් කරන්නේ වාතය. ඔන්න ඔය වැඩේ තමයි මේකෙදිත් වෙන්නේ. මේ පටු ශ්වසන මාර්ග දිගේ වාතය ගමන් කරනකොට එනවා ශබ්දයක්. මේ ශබ්දය තමයි ඉතින් මේ ගොරවන එකේදී සිද්ධ වෙන්නේ. ඉතින් දැන් මේ ගොරවන එක හොඳයිද? ගොරෝනි දින එක දැත්තටම හොඳ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. නැහැ. මොකද ගොරවනවා කියන එක දැන් මේක දිගටම පැවතුනොත් එහෙම සමහර අවස්ථා එන්න පුළුවන් මේ ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න බැරි වෙනවා. අපි ඒකට කියනවා ඇප්නියා. හුස්මක් ගන්නෙ නැහැ. ඊට පස්සේ ඔකට කියනවා ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා වෛද්‍ය විද්‍යාව හඳුන්වනවා. මේ ඔබ්ස්ට්‍රක්ටිව් කියන්නේ අවහිරතාවයක් නිසා හුස්ම ගන්නෙ නැති අවස්ථාවක්. ගොරවල එක අවස්ථාවක් එනවා ගොරවන්නෙත් නැහැ හුස්ම ගන්නෙත් නැහැ. මේගොල්ලෝ නිින්දෙන් බය වෙලා ඇහැරෙනවා. හුස්ම ගන්න බෑ. වතුරේ මොකක් හරි එක ගිලුණා වගේ බෙල්ල හිර කරලා වගේ දැනීමක් එක්කලා එකපාරටම මේගොල්ලෝ ඇහැරෙනවා. රැට නිින්ද යන්නේ නැහැ මේ කට්ටියන්ට. මේක එච්චර හොඳ තත්වයක් නෙමෙයි. මේක රෝගී තත්වයක්. ඉතින් මේ තත්වය තියෙන කෙනෙක් දවල් කාලේ දැන් හසන්ත මහත්තයාටත් මම මේ කල්පනා කරේ මේ අවස්ථාව තියෙනවාද කියලා. දවල් කාලේ නිින්ද යනවා මේ කට්ටියන්ට. වැටෙන තැන්වල දවල්ට නිදිමත ගතිය. මේ මතකයේ හරියට නෑ. මොකද මතකේ පාලනය කරගන්න හොඳ නිින්දක් තිබුණේ නෑනේ. මම ඇහැරවන්න ටික අමාරු නා නේද? ඔව්. ඒ කියන්නේ මම නිදාගත්තේ ඇත්තටද බොරුකටද කියලා ඒකෙන්ම හිතාගන්නකෝ. ඒක තමයි. ඉතින් දැන් මේ මතකය පිළිබඳ ප්‍රශ්න මේගොල්ලන්ට එනවා. ඒත් එක්කම අපි චමින්දත් කොහොම පැහැදිලිව කිව්වා මේ කෝටිසෝල් වගේ මේ හෝමෝන සමහරක් ඒවා තියෙනවා මේ නිින්දේදී සාමාන්‍යයෙන් අඩු වෙන හෝමෝන. හැබැයි හොඳ නිින්දක් යන්නේ නැති හින්දා මේ හෝමෝන වැඩි වෙලා හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයේ වේගය වැඩි වෙනවා. හුස්ම ගන්න එකේ අපහසුතාවයත් එක්කලා මේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. මේවා හෘදයේ වස්තුවට බලපාලා මේගොල්ලන්ට heart attack තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා මේ කට්ටියන්ගේ. දිගු කාලීනව ප්‍රෙෂර් එක වැඩි වෙලා හෘදයේ වස්තුවේ ප්‍රශ්න වෙලා ඉස්කීමික් heart disease වගේ තත්ත්ව ඇති වෙලා සමහරක් වෙලාවට මේ පෙනහළු වලටත් බලපාලා මේ පෙනහළු වලත් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ ගොඩක් පෙන්වන්න පුළුවන් මේ obstructive sleep apnea කියන තත්ත්වය ආපුවාම. ඉතින් ගොඩක් දෙනෙකුට මේක තියෙනවා හරියටම ඔබ ගොඩාක් ගොරවන කෙනෙක් නම් හොඳම දේ තමයි ගෙදර අනිත් නිදියන අයගෙන් අහන්න මේ මං ඇහැරෙනවා දැකලා තියෙනවද ගොඩාක් හයියෙන් මං නිදා මේ ගොරවනවද ඒත් එක්කම ඔබට තේරෙනවා දවල් කාලේ නිදිමත මහන්සිය මේ වගේ රෝග ලක්ෂණ තියෙනවද ප්‍රෙෂර් එක බැලුවොත් ප්‍රෙෂර් වැඩිද මේ වගේ දේවල් තියෙනවා නම් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න මොකද පොලිසොම්නෝග්‍රැෆි කියලා පරීක්ෂණයක් තියෙනවා මේකෙන් හරියටම බලන්න පුළුවන් ඔබට මේ රෝගේ තියෙනවද කියලා. එහෙම රෝගේ තියෙනවා නම් ඇත්තටම වැදගත් වෙන්නේ මේක ගොඩක් වැඩි පොඩ්ඩක් මහතින් වැඩි අයට විශේෂයෙන්ම මේ බෙල්ල ප්‍රදේශයේ මහත වැඩි අයට බෙල්ල ප්‍රදේශයේ මොනවත් මේ දේ තැම්පත් වෙලා තියෙන අයට වැඩි. ඉතින් මෙතකොට බර අඩු කර ගැනීම වගේ දේවල් එක්සර්සයිස් කරන ඒවා වගේ දේවල් මේකට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒවා මගින් බර අඩු කරගත්තොත් හොඳ නිින්දකට ඒක බොහොම බලපාන දෙයක්. ප්‍රතිකාර සැත්කම් ආදීන් යම් පිළියමක් කරගන්න බැරිද? පුළුවන්. හැබැයි සැත්කම් වලට තියෙන තැන ගොඩක් අඩුයි මේකෙදි. සැත්කම් කරන අවස්ථාවල් තියෙන මේ මාංශ පේශි කියන්නේ මේ වගේ මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මාංශ පේශි කෙටි කිරීමේ වගේ ශල්‍ය කර්ම කරනවා. හැබැයි ගොඩාක්ම නිතරම පාවිච්චි කරන එක තමයි මේ හුස්ම ගන්න මැෂින් එකක් පාවිච්චි කරන එක. අපි මේගොල්ලෝ සමහරක් අය නම් පාවිච්චි කරනවත් ඇති. මේකට කියනවා CPAP මැෂින් කියලා. මේකෙදි කරන්නේ මේ ප්‍රෙෂර් එකකින් වාතය ලබා දෙනවා හුස්ම ගන්නකොට. ඒකට ඒ ප්‍රෙෂර් එකකින් හුස්ම ලබා දෙන හින්දා අර ශ්වසන නාල මේ අවහිර වීම චුට්ටක් අඩු වෙනවා මේ බාහිරින් ලබා දෙන ප්‍රෙෂර් එකත් එක්කලා. ඉතින් මේ වගේ ප්‍රතිකාරකම තියෙනවා මේකට. හැබැයි වඩාත් වැදගත් වෙන්නේ මේ බර ටිකක් අඩු කරලා විශේෂයෙන්ම මත්පැන් පානය කරන කෙනෙක් නම් මත්පැන් පානය කරලා නිදාගත්තොත් ගොරව ඉතින් හරි නිින්දක් නැහැ පහුවදාටත් කැරකිල්ල තමයි. ඉතින් ඒ වගේ දේවල් වැරදි පුරුදු අතහැරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා නම් හොඳ නිින්දක් ලැබෙනවා. ඒ වගේම නිරෝගී වෙනවා.
ගෙරවිල්ල පෞල් ජීවිතයට බලපුව අවස්ථා තියෙනවලු. මම දන්නේ අපේ රටේ තියෙන ලෝකෙ විවිධ රටවල ගෙරවිල්ල හින්දා දික්කසාද වීම පවා ඇති වෙච්ච අවස්ථා වාර්තා වෙලා තියෙනවා. හැබැයි සමහරු නම් ගෙරවිල්ලට ආසද මන් දන්නේ ගොරවන්න නැත්තම් ප්‍රශ්නයක් නේ. හැමදාම ගොරෝ ඉන්න මිනිහා අද ගොරවන්නේ නැත්තේ මොකද කියලා ප්‍රශ්නයක් આવුත් නේද? ඕකට පුරුදු වෙච්ච අයත් ඇති. මේ ගොරෝලා නැත්තේ මොකද කියන එක ඒ විදිහට. කොහොම නමුත් මේක සෞඛ්‍යමය ප්‍රශ්නයක් බව පැහැදිලි වුණා. ඒකට පිළියම් පවා කියලා දුන්නා. ඒක වැදගත් වෙනවා. සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැනයි කතා කරන්නේ. මට අවසන් පාලක මැදිරියට යන්න. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ සමග ඔබ දන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේ නරඹන ඔබට තෑග්ගක් පිරිනමන බව. වටිනා ලැප්ටොප් පරිගණකයක් තමයි පිරිනැමෙන්නේ. ඒකට කරන්ට තියෙන අපාසන පැනයට නිවැරදි පිළිතුර එවීමයි. මේක තමයි පැනය. මේ අතරින් නිින්ද සහ මතකය සඳහා වඩා වැදගත් හෝමෝනේ කුමක්ද? A. cortisol, B. adrenaline, C. melatonin, D. thyroxine. මේ හතරෙන් එකක් තමයි පිළිතුර. Aද Bද Cද Dද කියලා විතරක් සඳහන් කිරීම ප්‍රමාණවත්. මේ විදිහට එවන්නේ ITN space, ඒ කියන්නේ ඉඩක් තියලා TS කියන අකුරු දෙක සටහන් කරලා නැවත ඉඩක් තියලා නිවැරදි පිළිතුර සටහන් කරන්න ඕනේ. එතන Aද Bද Cද Tද කියලා සඳහන් කරලා 9922ට තමයි SMS කරන්නේ. බදාදා දවල් 12ට පෙර වන්න ඕනේ. සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැනයි අප කතා කරමින් ඉන්නේ. වෛද්‍යතුමා නිින්ද කියපුවාම සමහරු නිින්දෙන්ම පණ යනවා. සදාකාලික නිින්ද ගැන කතා කරනවා නේද? සමහරු සිහි මුර්ජා වෙනවා. දැන් අපි පැරණි ජනප්‍රවාද කතන්දර විවිධ මතිමතාන්තර තියෙනවා. මේ මිය ගිය අයට පණ ආව, මැරිච්ච මිනිස්සු පණ ආව, එලෝ ගිහින් මෙලෝ ආවා වගේ කතාවල් තියෙන අවස්ථා තියෙනවා. පහුගියදා මේ ප්‍රවෘත්ති වාර්තාවල සඳහන් වුණා ඉන්දියාවේ පුද්ගලෙක් මිය ගියයි කියලා තීන්දුව කරලා මල සිරුර මృత ශරීරාගාරයට බාර දීලා අර අධිශීතකරණේ මල සිරුර තැම්පත් කරලා තිබුණා. මෙන්න બોලේ පහෝදා මේ මිනිහට පණ ඇවිල්ලා. ඊළ සේවකයෝ දැකලා බලපුවාම මෙයාට මේ පණ තියනවලු. ඒක වහාම දැඩි සත්කාරයකට ඇතුළත් කරලා උත්සාහ කරලා තියෙනවා ජීවත් කරවන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙම දේවලුත් වෙලා තියෙනවා. පුදුම දේවල්. ඔව් හසන්ත මහත්තයා මෙහෙමයි දැන් අපේ මොලේ ගත්තාම දැන් මොලේ එක එක කොටස්නේ එක එක ක්‍රියාකාරීත්වයන් බාරව වැඩ කරන්නේ. දැන් මගේ අත්පය වැඩ කරන එක මොලේ මේ උඩ හරියට වෙන්න තමයි ගොඩක් ඒවා පිටලා තියෙන්නේ. අර තිස්ස ජනනායක මහත්තයාගේ ෆොටෝවල පෙන්නුවා. ඒ වගේම දැන් අපි දැන් ජීවත් වෙන්න අවශ්‍ය ක්‍රියාකාරීත්වයට අපි තුම හෘදය පවත්වාගෙන යන්නේක. රුධිර පීඩනය පවත්වාගෙන යන්නේක. ශ්වසන පද්ධතියේ රිද්මය පවත්වාගෙන යන වගේ දේවල් මොළ දණ්ඩ කියලා එකක් හසන්ත මහත්තයා අහලා තිබුවේ. සාමාන්‍යයෙන් අපි A level කරන බයෝ කරන දරුවෝ දන්නවා සුසුම්නා ශීර්ෂකය කියලා තැනක් තියෙනවා මොළේ. බ්‍රේන් ස්ටෙම් කියලා අපි හඳුන්වනවා. එතකොට දැන් අපි කෙනෙක් මිය ගියා කියන එක තහවුරු කරන්නේ ඔය මොළ දණ්ඩ මැරුණාට පස්සේ. හැබැයි මොළ දණ්ඩ මැරෙන්න කලින් සිහිය නැති වෙනවා. අතපය වැඩ කරන්නේ නැති වෙලා යන්න පුළුවන්. කල්පනාව නැති වෙලා යනවා. sannivedanaye ඒවා මොකක්වත් නැහැ. අර නිකන් අපි කියන්නේ vegetable කියලා. ඔය හසන්ත මහත්තයා දැකලා ඉතින් ඕන තරම් ඔය සමහර අය ගෙවල් වල ඉන්නවා vegetable කියලා අපි කියන්නේ. කතා බහක් නැහැ, නහයෙන් බටයක් දාලා කැම ටික දීගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ මොළ දණ්ඩ වැඩ නිසා හුස්ම ගැනීමයි හෘදයයි වැඩ කරනවා. කිසිම වෙන හැකියාවක් නැහැ. ඒතර සමහර ඊටාම කලාතුරකින් අර මොළ දණ්ඩේ තියෙන සමහර ප්‍රතික්‍රියා දෙකක් ඉතුරු වෙලා තිබිලා හුස්ම පොඩ්ඩක් එන්න පුළුවන්. අරවා මේවා එනකොට දැන් ඔන්න ඔහම හඳුනා ගන්නවා. හැබැයි ඉතින් ඒ අය ජීවත් වුණා කියන කාරණාව ඊට වඩා වෙනස්. මොකද වෛද්‍ය විද්‍යාවේ සහ ස්පිරිතාලයේ වැඩේ වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙන්න පුළුවන්. මොකද අපි මරණය අපි ඩෙත් කන්ෆර්ම් කියලා එකක් කරනවා. කෙනෙක් මිය ගියාම අපි වෛද්‍යවරු විසින් එයා මිය ගිය බවට තහවුරු කරනවා අර මොළ දණ්ඩ මෙරුණාම. ඉතින් ඒක වෙනම විද්‍යාත්මක කතාවක්. ඊළඟට මම හිතුවා අපේ මේ සාකච්ඡාවේ අවසාන භාගය නිසා අපි දැන් අර ටිප්ස් ටිකක් නැත්තම් දැන් හොඳ නිින්දක් සුවදායි නිින්දකට අපි කළ නොකළ යුතු දේවල් ගැන පොඩි
අදහස් ටිකක් අපේ දරුවන්ට වැඩිහිටියන්ට මේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙමු කියලා මම කල්පනා කළා. එතකොට අපේ වෛද්‍යතුමියත් සමහර ඒවා කියයි මාත් සමහර ඒවා කියයි. එතකොට දැන් එක තමයි හසන්ත මහත්තයා මේකේ වැදගත් දේ දැන් විද්‍යාඥයෝ දැන් අර ස්ලීප් ඇකඩමි එක අර ඇමරිකාවේ තියෙන ඒගොල්ලෝ ගයිඩ්ලයින්ස් ඉදිරිපත් කරලා තියෙනවා මේකට නිර්ණායක වගේක්. ඒක ඒගොල්ලෝ කියනවා දැන් ඒ රටවල් වල ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සූර්යාලෝකය අපිට නම් ඕකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ දවසේ වැඩි වෙලාවක් අඩුම ගානේ පැයක් එකමාරක් හොඳට සූර්යාලෝකයට අපි නිරාවරණය වෙන්න කියලා දවල් කාලේ. මොකද සූර්යාලෝකයට නිරාවරණය වෙනකොට තමයි අර මෙලටොනින් හදන පීනයිල් ග්‍රන්ථිය උත්තේජනය වෙනවලු. සූර්යාලෝකයත් එක්ක. නිසා සූර්යාලෝකයට එක්තරා ප්‍රමාණයක් නිරාවරණය වෙන එක වැදගත්ලු රාත්‍රී කාලයට හොඳ නිින්දක් ලබා ගැනීම සඳහා. දෙවෙනි කාරණාව ඒගොල්ලෝ කතා කරනවා අපිට දැන් නිදා ගන්න සහ ඇහැරෙන්න ටයිම් එකක් ඇඩ්ජස්ට් කරගන්න එක හදා ගන්න එක. දැන් අපි හිතමු අපි පුරුද්දක් හැටියට හැමදාම අපි රෑ 11:00ට නිදා ගන්නවා. දැන් සමහර අය ඉන්නවා 7ට නිදිනවා 12ට නිදිනවා ආයි 3ට ඇහැරෙනවා. අර අපි හිතමු රටාවක් නැතුව රිද්මයක් නැතුව නිදා ගන්න එකයි ඇහැරෙන්න එකයි කරපුවාම අර බයොලොජිකල් ක්ලොක් එක හරියට ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. නිසා අපි මේ දරුවන්ට මේ නිදා ගන්න සහ ඇහැරෙන වෙලාවක් වැඩි කාලයක් අපේ සතියේ හරි අවුරුද්දේ හරි වැඩි වෙලාවක් නිශ්චිතව කරපුවාම මොලේ ඒ රටාවට හැඩ ගැහෙනවා. හැඩ ගැහිලා අර ඔක්කොම බයොලොජිකල් ක්ලොක් එකයි අපේ සිස්ටම් ඔය ඔක්කොම ඇඩ්ජස්ට් කරගන්න. දැන් අපි කරන්නේ ඇඩ්ජස්ට් වෙනකොට කඩලා දානවා. ඇඩ්ජස්ට් වෙනකොට කඩලා දානවා. එතකොට ඒක නරක පුරුද්දක්. ඊළඟට මම දරුවන්ට කියන ඊළඟ කාරණාව තමයි රෑ 7න් 8න් පස්සේ විනෝදය සඳහා ඔය ස්ක්‍රීන් වලින් අයින් වෙන්න කියන එක දරුවන්ට. දැන් මේ විනෝද වැඩ කරන්න හසන්ත මහත්තයා ස්ක්‍රීන් එකේ දවල් වරුවේ ඔය සමහර ඒවා කරන්න ඒකත් අවම ප්‍රමාණයකින් කරන්න. විශේෂයෙන්ම භයානක චිත්‍රපටි ඔය මිනි මරා ගන්න ඒවා ගහ ගන්න ඒවා ගේම් ගහන ඒවා හරි ඒ වගේ දේවල් වලට රෑ 6:00න් 7න් පස්සේ දරුවන්ට කිසිම වෙලාවක යන්න එපා. මොකද එතකොට ඔබේ ඇඟේ ඇතුලේ කෝටිසෝල් ලෙවල් එක වැඩි වෙන්න පුළුවන්, ඇඩ්‍රිනලින් වැඩි වෙන්න පුළුවන්, මෙලටොනින් කියන හෝමෝන් එක වේගෙන් අඩු වෙන්න පුළුවන්. එතකොට එවැනි දරුවන්ට නිින්ද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඇඟ මහත් වීම, ඔය කියන විෂාදික ලක්ෂණ, පස්සේ කාලයක දියවැඩියාව, හෘදයාබාධ සහ මතකයේ තියෙන ගැටලු අනිවාර්යෙන් එනවා. නිසා දැන් අපි දරුවෝ හම්බ වෙනවා හසන්ත මහත්තයා අර නයිට් ටයිම් ඩේටා ගන්න ගිහලා රෑ 12 2 3 වෙනකන් ගේම් ගහන ළමයි මගේ ජීවිතේ මම දැකලා තියෙනවා මගේ ප්‍රතිකාරවලදී. නිසා මේ දරුවන්ට මම මේ බොහොම ආදරයෙන් කියන්නේ ඔබ මේ සියලු පුරුදු නවත්තන්න. මේවා කරන්න එපා. මොකද ඔබ ඔබේ ජීවිතයට ආදරේ නම්, ඔබේ හෘදයට ඔබ ආදරේ නම්, ඔබේ මොළයට ඔබ ආදරේ නම්, ඔබේ සෞඛ්‍යයට ඔබ ආදරේ නම් මේ පුරුදු නවත්තන්න. හැබැයි ඔබ ස්ක්‍රීන් පාවිච්චි කරලා පොත් පාඩම් කරාට අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලින් අර බ්ලූ ලයිට් අඩු කරගෙන ඩිම් ලයිට් දාගෙන යම් කිසි විදියක අර අවශ්‍ය ප්‍රශස්ත ආලෝක තරංගත් එක්ක ඔබ මේ ඉස්කෝලේ වැඩ ටික කළා කියලා මේකේ ප්‍රශ්නයක් නෑ හසන්ත මහත්තයා. ඒවා ලැප්ටොප් වලින් කරන්නේ. ඒකේ කිසි ගැටලුවක් නෑ. එතකොට ඒක ඊළඟ කාරණාව. දෙවෙනි එක විද්‍යාඥයෝ කතා කරනවා හසන්ත මහත්තයා දැන් මේ නිින්දේදී ඊටාම වැදගත් කාරණාවක් ඇටියට සලකනවා මේ උෂ්ණත්වය අඩු වෙනවා කියලා. ශරීරයේ උෂ්ණත්වය එක්තරා ප්‍රමාණයකට අඩු වෙනකොට අර කේනවා. එතකොට දැන් හොට් බාත් කියලා අපි කියනවා. ඒ කියන්නේ දැන් උණුසුම් වතුර හැම ගෙදරකම මේක නැති වෙයි. නමුත් අපි තුන් මේ ශීත පළාත් වල ඉන්න අයට අර උණුසුම් වතුර වලින් රැට නාන එක වලින් අර රුධිර වාහිනී වැඩියෙන් විස්තරණය වෙන නිසා අපේ ඇඟේ තියෙන මේ උෂ්ණත්වය හොඳට පාලනය වෙලා අවශ්‍ය ටෙම්පරේචර් එක හරියටම පවත්වා ගන්නවා. ඒ නිසා උණුසුම් හොට් බාත් එකකට පස්සේ නිින්ද ආරම්භ කරන එකෙන් සුවදායි නිින්දක් ඇති වෙන බවට ඔය ඇමරිකන් ස්ලීප් ඇකඩමි එක පරීක්ෂණාත්මක වාර්තාවක පෙන්නනවා. ඉතින් ඒවත් මේකට එකතු වෙලා තියෙන කාරණා. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඔබතුමා පැහැදිලි කරන විදිහට සුවදායි නිින්දකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. සූදානම් වෙලා නිදාගත්තා මේක හොඳයි ශරීර සෞඛ්‍යයටත් හොඳ බව තමයි පැහැදිලි. සමහරුන්ට නම් නිදා ගන්න මොන පෙර සූදානමක් වන්නේ හිතවිච්ච ගමන් නිදා ගන්නවා. ඒ කියන්නේ
මට නිදා ගන්න ඕන කියලා ඉතින් ගමන් නින්දර ඇහැරෙන වැඩෙත් කරනවනේ. හරියටම 6ට ඇහැරෙන්න ඕන 6ට ඇහැරෙනා ඉන්න. මම හිතන්නේ ඒක චර්යාවක් පුරුදු වෙලා කාලාන්තරයත් තේමෙන්න 8ට නිදා ගන්න ඕන නම් ඒ 8ට නිදා ගන්නම ඕනයි ඉන්නවා. මම දන්න චරිතේ ඉන්නවා. ඒ වෙලාව කොහොම හරි මගාරින් නැතුව නිදා ගන්නයි. සමහරුන්ට නම් ඔය බස් රථ වලට එහෙම නැග්ගාම හදිසි එනවා. අර හදිසි පෙර සූදානමක් නැති නිදා ගැනීම කවුරු හරි දැක්කොත් එම ආසනය දෙන්න දැන් මේ දවස්වල නැහැ ඊට පරතරේ තියලා වාඩි වෙන්න ඕන. සමහරුන්ට ළඟ ඉන්න කෙනා අනුවත් නිදිමත එනවා තියෙනවනේ. ඒකේ පරිසරේ බලපානවා කියවනේ ළඟ ඉන්න කෙනත් බලපානවා නිදිමතට කියලා හොඳින් මතක තියාගන්න ඕන. අපි දැකලා තියෙනවා නිකන් ඔළුව සාක්කුවේ දාගෙන නිදාගෙන ඉන්න අය දැකලා තියෙනවා. ඔළුව එහා පැත්තට කඩා වැටිච්ච අය දැකලා තියෙනවා. හොර නිින්ද ඈ ඔය හොර නිින්ද ගැන කතා කරද්දි පොඩි ළමයි එහෙම ඉන්න මක්කොල්ලවත් ඇහැරවන්න බෑනේ ඈ චූටි පුතාලා ඒ මොන නිින්දද කියලා අපි වෙනම කතා කරන්න ඕනේ වෛද්‍යතුමේ. ඔව් දැන් අපි මේ කතා කරගෙන ආපේ සුවදායි නිින්දක් ලබා ගන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවලුත් එක්කලානේ. ඉතින් දැන් මේ චමින්ද කියපු ටිකට මම තව ටිකක් එකතු කරන්න. ගොඩක් අය නිදා ගන්න නැතුව පාඩම් කරන විශේෂයෙන්ම අපිත් පාඩම් කරන කාලේ වැඩි කරා කෝපි බොනවා ටිකක් වැඩි. තේ බොනවා වැඩි. ඉතින් මේ කෝපි තේ වගේ දේවල් පානය කරන එක විශේෂයෙන්ම නිින්දට ලං වෙලා බලපානවා මේ සුවදායි නිින්දක් ඔබට ලබා ගන්න බැරි වෙනවා. මේකටත් ඇත්තටම විද්‍යාත්මක පදනමකුත් තියෙනවා. මේ කැෆේන් ටැනින් වගේ දේවල් වලින් අපේ මෙලටොනින් ශ්‍රාවය වෙන එක අඩු වෙනවා. මෙලටොනින් ශ්‍රාවය වෙන එක අඩු වෙනවා. ඒකත් එක්ක තමයි මේ නිදාගැනීමේ අපහසුතාවයන් නැති වෙන්නේ. ඒ වගේම තමයි ගොඩාක් සීනි, ෂුගරි දේවල් කනකොට ඒ වගේ දේවල් කාපුවාමත් නිින්ද හොඳ නිින්දක් ලබා ගන්න බැරි වෙනවා කියලා කියනවා. වඩා තවත් වැදගත් දෙයක් තමයි අපිට පහසුවෙන්ම තියෙන වතුර වීදුරුවනේ. හොඳ වතුර වීදුරුවක් පානය කරලා තමන්ගේ හයිඩ්‍රේෂන් එහෙම නැත්නම් විජලනය නොවී තමාව තියාගන්න ඒක ගොඩාක් වැදගත් සුවදායි රාත්‍රී නිින්දක් තබා ගැනීම සඳහා. වෛද්‍යතුමිය වතුර බීම ගැන කතා කරද්දී සමහරු නිදා ගන්න කලින් වතුර බොන්න බයයි. ඒ මොකද විටින් විට දොට්ට යන්න වෙයි කියලා ඉතින් ඇහැරිලා මේ රැට මුත්‍රා කරන්න ඕන වෙයි කියලා වෙන්න සමහරුන්ට ඉතින් නිකම්ම ඇඳ තෙමන අයත් ඉන්නවනේ වතුර බොන කාරණාවේදී ඕකත් බලපාලා තියෙනවා. වෛද්‍යතුමිය සමහරක් කට්ටිය එහෙම ඒ ගැනත් හිතනවා. හැබැයි මේක ඇත්තටම වැදගත්ම කාරණේ තමයි වතුර බොන්නේ නැතුව අපේ ඇඟේ විජලනයේ තත්වයක් තිබුණොත් එහෙම විශේෂයෙන්ම සමහරක් අය කියනවා උදේ නැගිටිනකොට ඔළුව රිදෙනවායි කියලා. ඒ ගොඩක් වෙලාවට මේ නිින්දයි විජලනයයි අඩු නිින්ද සහ විජලනය කියන දෙකම එකතු වෙලා. ඉතින් ඒ හින්දා වතුර බොන එක ගොඩක් වැදගත්. නිින්දෙන් ඔය ඇඳ තෙමනවා කියන කාරණේ ගත්තොත් එහෙම ඉතින් මේක නම් අර මම මුලිනුත් කිව්වා අපේ ඩීප් ස්ලීප් එකේ එක අවස්ථාවකදී මේක වෙන්න පුළුවන්. මේක ඉතින් ඇත්තටම සමහරකට රෝගී තත්වයක් විදියටත් සැලකනවා. ඉතින් මේ ඒ විතරක් නෙමෙයි දැන් අපි කියවන වතුර හොඳට බොන්න ඕනේ, කන දේවල් මොනවද පාලනය කරගන්නේ. ඒ වගේම තමයි දවල් කාලේ හොඳට එක්සර්සයිස් කරන එක. ඒකත් වැදගත්. දවල් කාලේ නිදියන්න යන්න එපා. දවල් කාලේ විශේෂයෙන්ම ඩීප් ස්ලීප් එකකට ගියොත් මම අර මුලින් කිව්වා වගේ අපේ තියෙනනේ බයොලොජිකල් ක්ලොක් එක. මේ බයොලොජිකල් ක්ලොක් එකේ දවල් කාලේ ඩීප් ස්ලීප් කියන එක આવොත් අපේ රාත්‍රියේදී නිින්දේ තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. එතකොට රැට නිදා ගන්නට බැරි වෙනවා. ඉතින් මේ වගේ යහපුරුදු මේ ડોક્ટર චමින්ද කියපු යහපුරුදු වගේම එකතු කරගත්තොත් අපිට පුළුවන් සුවදායි නිින්දක් ලබා ගන්න. ඉතින් සුවදායි නිින්දකේ ප්‍රතිඵල යහපත් ප්‍රතිඵල අපි කතා කරා අපේ මොලේ නැවත නැවුම් වෙනවා, අපේ මෙමරි නැත්තම් මතකයේ ගබඩා වෙනවා. ඒ වගේ වටිනා අවශ්‍යතාවයක් තමයි මේ නිින්ද කියන. ඉතින් සුවදායි නිින්දක් ලබා ගන්න එක විශේෂම හොඳ සෞඛ්‍ය පුරුද්දක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් මේ වෙලාවේ. නිින්දෙන් ඇවිදින එක, හීනෙන් දොඩවන එක, නිින්දෙන් ඇඳ තෙමෙන එක උමනාන නවත්ත ගන්නට පුළුවන් නේද වෛද්‍යතුමා? මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම ඇති වට. ඔව් මම හිතනවා හසන්ත මහත්තයා දැන් ඒක අර ડોક્ટર අමිලා කිව්වා වගේ දැන් නිින්දෙන් ඇඳ තෙමන එක යම් පොඩි රෝගී අවස්ථාවක්. ඒකට අපි ඉස්සෙල්ලාම ඇත්තටම අර යුරොලොජිස්ට් කියලා අපි ඉන්නවා. ඒ කියන්නේ මුත්‍රා සම්බන්ධ වෛද්‍යවරයෙක්ගේ තක්සේරුවක් ගන්නවා අපි මෙයාට යම් කිසි වෙන ආබාධයක් නැත්තම් අපි ඒක දකිනවා මනෝ විද්‍යාත්මක පොඩි ප්‍රශ්නයක් හැටියට. ඉතින් ඒ සඳහා ඕන තරම් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර තියෙනවා. සිහිය, නිින්ද සහ නිර්වින්දනය අපේ පාඩම වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට ඉස්සුවන්ත වෙනවා. මනෝ චිකිත්සකවරයෙක්, මනෝ උපදේශකවරයෙක් හැටියට ප්‍රකට වෛද්‍යතුමා අයිබෝවන්. ඒ වගේම අපේ ආරාධනාවට ටෙලිවිෂන් ඉස්කෝලේ සහභාගී වුණු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මයාට ඉස්සුවන්ත වෙනවා. අයිබෝවන්. එතුමිය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරියක් හැටියට ක්‍රියා කරනවා. තවත් පාඩමක් සමග ලබන සතියේ ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. අයිබෝවන්.